හොඳයි. එතකොට අපි එතකොට දන්නවා කොහොමද database එකක් save කරන්න කියලා. ඊළඟට අපි මේකේ ප්‍රධාන objects කීපයක් තියෙනවා. එකක් තමයි අමුද මට share කරන්න mouse එක. right. එකක් තමයි creator එකට ගියාම අපිට පේනවා tables කියලා තියෙනවා එකක්, iforms කියලා තියෙනවා එකක්, report කියලා තියෙනවා, others වල තියෙනවා, query තියෙනවා, macro තියෙනවා. එතකොට මෙන්න මේ කියන objects ප්‍රධාන මේ objects ඔක්කොම මේ වලින් ප්‍රධානම object එක තමයි table එක. මොකද table එකක් මත පදනම් වෙලා තමයි අනිත් සියලුම දේවල් store කරන්නේ. කියන්නේ table එක තුල තමයි අපිට අවශ්‍ය වෙන data store කරලා තියෙන්නේ. එතකොට අපි table හදන හැටි සාකච්ඡා කරා. සමහරවිට table එකක් හදන්න කියලා කිව්වම තාම table එකක් හදාගන්න බැරි තත්ත්වයේ ඉන්න අවස්ථා තියෙනවා. දැක්කම අපි ඉස්කෝලේ ඉන්න සමහර ළමයින්ට ප්‍රැක්ටිකල් ටර්ම් database එකක් හදන්න කිව්වම එයා හට හදාගන්න දන්නේ නැහැ. ඒතර table එක හදන්න ගියාම වෙන විදිහට හදනවා. ඉතින් table හදද්දී අර අපි කියපු structure එකට හදන්න ඕනේ. right? table එකක් හදන්නේ කොහොමද අපි table design වලට ගිහිල්ලා. නිකම්ම ගන්නවා table design වලට ගියාම මේ table design එකේදී අපිට එනවා මෙන්න මේ වගේ interface එකක්. මේ interface එකේ අපි හදන table එකේ fields නම් ටික දානවා. ඒකට අවශ්‍ය data type එක දානවා. ඔය විදිහට name ටිකයි data type එක දාන යන්න ඕනේ. එහෙම ගියාට පස්සේ අවසානයේදී අපි එක field එකක් තෝරාගෙන ඒ field එක primary key එකක් මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒතර මෙතනදී තමයි අපි ඉගෙන ගන්න primary key කියන්නේ මොකක්ද කියලා. right? ඒතර primary key එකක් කියලා කියන්නේ මේ මුළු database එකේම සියලුම records uniquely identify කරගන්න අපි උපයෝග කරගන්න එක field එකක්. එහෙම නැත්නම් තව වචනකින් කියනවා නම් ඒ primary key එකට duplicate values enter කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම empty තියන්න දෙන්නෙත් නැහැ. ඒතර මොනවා හරි value එකක් enter කරන්න ඕනේ field එකට අපි data enter කරද්දී ඒ වගේම මේක empty තියන්න දෙන්නේ නැහැ. empty තියලා අනිත් ඒවා පුරවන්න දෙන්නේ නැහැ. ඒතර ඒක තමයි පාවිච්චි කරන්න අපි මේ මුළු data table එකේ අවශ්‍ය fields තෝරා ගන්න, select කරගන්න, individually identify කරගන්න පුළුවන් field එකක් වශයෙන් පත් කරගන්න. ඒතර ගොඩක් සාමාන්‍යයෙන් මේ වගේ field එකකට අපි දාන්නේ දැන් ඔය ID card එකත් එක්ක දාලා ඉගෙන ID number එක එහෙම නැත්නම් අංකුසි ආයතනයක ඇතුළත් වීමේ අංකය ඒ වගේ ගාන තමයි ගොඩක් දුරට අපේ primary key එකකට පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට අපි data table එක නිර්මාණය කරලා අපි මේක save කරනවා. ඒ කියන්නේ මේ data table මෙතනින් close කරද්දී අපි save කරන්න අහනවා. එතකොට අපි නමක් දීලා save කරන්න ඕන. මේක table එකක් නිසා අර නමත් එක්ක table කියන වචනේ දැම්මොත් අපිට පැටලෙන්නේ නැහැ database එකේ අනිත් object එක. උදාහරණයක් අපි ළමයිගේ තොරතුරු දානවා මේකට අපි දානවා මොකක් කියලාද සනුග student table කියලා නේ සනුග. right? සනුග පොඩ්ඩක් කොන්න මොහොතක් කමක් නැහැ. අඟුල් වගේ නම් මොහොතක් පොදගෙන. එතකොට අපි එකට නම දානවා student table කියලා. ගුරුවරුන්ගේ තොරතුරු දානවා teachers table. වැඩ කරනාගේ තොරතුරු නම් අපි දාන්නේ employees table. right? ඒ වගේ අපි ඒ data table එක save කරන අරමුණ අනුව අපි data table නමක් දෙනවා. දෙද්දි table කියන වචනේත් එක්ක දෙන්න. එතකොට පැටලෙන්නේ නැහැ, වරදින්නේ නැහැ වුණා. එතකොට මේ නම් දෙද්දි space තියන්නේ නැහැ. ඊළඟට ඉලක්කම් වලින් පටන් ගන්නෙ නැහැ. ගණිත සංකේත පාවිච්චි කරන්නේ නැහැ. right? මෙන්න මේ කියන ගුණ භාවිත කරන්න ඒව උපයෝග කරන තමයි නමක් දෙන්න. නම බොහොම කෙටි නමක් වෙන short and sweet නම වෙන්න ඕනේ. ඉතින් මේක නම් දීලා අපි close කරලා save කරනවා. එතකොට data table එක නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය කරපු data table එක තමයි මෙතන staff table කියලා තියෙන්නේ. ඔකට පේන හැටි staff table එකේදී staff එක capital වලින් පටන් අරගෙන ඊළඟට table එකේදී t වලින් capital වලින් පටන් අරගෙන underscore එක දාලා තියෙනවා. එතකොට underscore එක දැම්මේ නිකන් වචන දෙකක් වගේ පෙන්වන්න තමයි එතනින් දීලා තියෙන්නේ. එහෙම නැතුව එක වචනයක් නිසා වචන දෙකක් නෙමෙයි. ඒ වගේ අපිට ඒ table කියන වචනෙත් එක්කම ලියවන ලේසි. අපිට ඒතකොට objects හරියට handle කරගන්න පුළුවන්. right? දැන් උදාහරණයක් මෙතන හරියට නම් දුන්නේ නැත්නම් ගැටලු සාගත වෙනවා. දැන් උදාහරණයක් අපි කියමු මෙහෙම මේ පන්තියේ ඉන්නවා අමන්ද කියලා එක්කෙනෙකුයි අමෝද කියලා එක්කෙනෙකුයි. අමෝද දැන් මම ටයිප් කරනවා. ස්පෙලිං කොහොමද දෙන්න ඕනේ?
දෙන්නගේ වෙන දෙයක වෙනස් කරන්නේ කොහොමද අපි? අමෝදා අමෝද කොහොමද අපි මේ දෙක වෙනස් කරන්නේ? පැටලි සහගතයි නේද? එකම ස්පෙලිං වගේ නේ යන්නේ. right? එකම දැන් අමෝදා කිව්වත් අමෝද කිව්වත් මොකද වෙන්නේ? එකම ස්පෙලිං හා සමාන ස්පෙලිං යන්නේ. එතකොට අපිට පැටලෙනවා නේ. ඒ නිසා මම කිව්වේ ඒ වගේ තමයි මේ නම් දෙද්දිත් අපි පැටලෙන්නේ නැතුව යන්න meaningful නම් දීම ඉතාල වැදගත් කියලා කිව්වේ ඒකයි. right? meaningful, clear, without mathematical symbols, right? Without spacing, we have to give a name for the fields as well as the object names like table names or the forms names, whatever the names, right? ඒක සාමාන්‍ය ස්ටෑන්ඩඩ්ලි හැමතැනකම තේරුම් ගන්න තියාගන්න. ඊට පස්සේ අපි ඔක විදිහට ටේබල් එකක් හදනවා. හදලා ඒ ටේබල් එක මෙන්න මේ ආකාරයෙන් මේ ක්ලෝස් කරලා සේව් කරනවා නම් ඒත් අපි සේව් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ තියෙන ටේබල් එක නම් මේ ටේබල් එක ඩබල් ක්ලික් කරපුවාම අපිට ඒක එනවා එක්තරා view එකක්. ඒ තමයි data enter කරන්න අවස්ථාව ලබා දෙන view එක. ඒක අපිට data enter කරන්න පුළුවන්. දැන් මෙහෙම data enter කරනව වෙනුවට අපි එක්තරා ආකාරයක ෆෝම් එකක් ආකාරයෙන් data enter කරන්න පුළුවන්කම නිසා ඒක විධිමත් නිසා ලස්සන නිසා පහසු නිසා අපි කරන්නේ මොකද මේ අදාළ table data දාන්න අවශ්‍ය වෙන form එකක් අපි නිර්මාණය කරනවා. So that is another object we go to create and then you get the next object called forms. So මේ form object එකනොත් ඔයගොල්ලෝ පුළුවන් forms නිර්මාණය කරන්න. හැබැයි ගැටලුව තියෙන්නේ අපිට lazy පහසු form එකක් නිර්මාණය කරන්න lazy. ඒ නිසා මම ඔයගොල්ලන්ට කිව්වා මේකෙදී මේක දෙනවා wizard කියලා එකක්. සමහරවිට මේ වගේ ක්ලික් කරලා මෙතන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මෙනු එකේ කොහේ හරි තියෙන්න පුළුවන්. form wizard කියන එක. ඒක කරමු lazy නිසා අපි ඒක හරහා ගිහිල්ලා ක්ලික් කරලා අපි සිලෙක්ට් කරනවා අපිට ඕන ටේබල් එක මෙතන මොකක්ද කියලා. ඒ අදාළ ටේබල් එක සිලෙක්ට් කරලා ඒ ටේබල් එකේ අවශ්‍ය ෆීල්ඩ්ස් ඔක්කොම මෙතන සිලෙක්ට් කරලා ඊට පස්සේ next එකේ තමන්ට අවශ්‍ය නැති next step වලදී ඒ දෙන දේවල් අපි දීලා අපි අවසානයේ නමක් දීලා සේව් කරනවා finish කියලා. එතකොට අපිට form එක නිර්මාණය වෙනවා ඒ ආකාරයෙන්. එතකොට අපි මේ form එක නිර්මාණය කරේ ඒ අදාළ ටේබල් වල විතරක් data දාන්න අරගෙන තමයි form එක නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් අපි forms නිර්මාණය කරන්නේ එක ටේබල් එකකට එක form එකක් ගානේ ඒ ටේබල් එකේ සියලුම objects වලට data සියලුම fields වලට data enter කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි ඔක්කොම කරන්නේ. කියන්නේ ඒ අදාළ ටේබල් එක සිලෙක්ට් කරපුවම ඒකේ තියෙන සියලුම fields සිලෙක්ට් කරලා තමයි form එක නිර්මාණය කරන්නේ. එතකොට තමයි අපි enter කරන හැම දෙයක්ම හැම field එකකම insert වෙන්නේ. එතකොට අපිට ඕන නම් පුළුවන් මේ form එක ඇතුළට පස්සේ select කරලා ඒක right click කරලා design view එකට ගිහිල්ලා මේ form එක අපේ විදිහට පොඩ්ඩක් colours වෙනස් කරලා interface එක හදා ගන්න පුළුවන්. interface එක develop කරගන්න පුළුවන්. අපිට පේන විදිහට ඕන නම් අපි logo එකක් දාලා ඒ වගේ interface එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි අර field names වෙනස් කරන්න බෑ. field name වල spelling mistakes අනම්මනම් තියන්න බෑ. මොකද ඒ form එකේ තියෙන field name එකයි දෙන table එකේ තියෙන field name එකයි සමානයි නම් තමයි table එකේ තියෙන form එකකට form එකේ වදින table එක තියන්නේ හෝ ඉන්නේ. ඒ නිසා ඒවා වෙනස් කරන්න නැතුව interface එක වෙනස් කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. මම මේ සාරාංශයක් බලන්න කියන්නේ මේ පාඩමේ. right? අපි කරපු දේවල්. එතනදී මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ මොනවද කියන්න මගෙන් අහන්න ඕනේ. ඔයගොල්ලෝ මාව නවත්තලා. ඊට පස්සේ අපි ඒකෙන් පස්සේ forms tables හදුවා report හදුවා. tables හදුවා form හදුවා. ඒ අදාළ form එකෙන් data අපිට print කරගන්න අරමුණෙන් අපි report හදුවා. එතකොට එක table එකක් ගත්තාම report එකට ගියාම මේ report කියලා ගත්තාම මේ report එක report wizard. wizard එකට ගිහලා click කරලා අපිට පුළුවන් මට report එක ගන්න අවශ්‍ය වෙන table එක මොකක්ද කියලා මෙතන select කරන්න ඕනේ. මම මෙතන select කරපුවාම මට අවශ්‍ය වෙන table එක ඊට පස්සේ table එකට අදාළ fields එක ඔක්කොම මෙතන පෙන්නුම් කරනවා. මේ ඒ fields වලින් ඔක්කොම අපිට print කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරට එක table එකකට තියෙන පුළුවන් fields 10ක් 20ක් තියෙනවා සමහරවිට. ඒ ඔක්කොම මෙතන display වෙනවා. ඉතින් අපිට මේ ඔක්කොම පෙන්වන්න ඕනේ නැහැ පුතේ. අපිට අවශ්‍ය වෙන්නේ අර අවශ්‍ය fields විතරයි ගන්න ඕනේ. right? අපි හිතමුකෝ student table එකේ ගොඩාක් තොරතුරු තියෙනවා. name, address, telephone number, sex, village, subjects and the fees ගොඩක් තියෙන පුළුවන් තොරතුරු. ඒ තොරතුරු වලින් අපි හිතමුකෝ principal ට අවශ්‍ය වෙන ළමයාගේ ළමයි address එකයි telephone number එකයි විතරයි කියලා හිතමුකෝ අපිට. ඒක කොහොමනම් ආනන් ඒ table select කරලා මේ අදාළ fields තමයි select කරගෙන මෙයාට select කරගන්නවා.
එතකොට මට print කරන්න අවශ්‍ය වෙන තොරතුරු විතරක් ඒ table එකේ මේ පැත්තට ගන්නවා fields ටික. අරගෙන next ගිහින් අපි අපිට ඕන විදිහට report එකක් නිර්මාණය කරගැනීම කරනවා. right ඊට පස්සේ finish කරද්දී report එකට ගැලපෙන නමක් දීලා report කියන වචනේත් එක්ක නම දෙන්න ගැලපෙන නමක් දීලා අපි save කරපුවාම ඒ report එක තමයි save වෙනවා මේ object එකක් ඇට මෙන්න මෙතන අපිට පුළුවන් ඒ report එක double click කරලා දැන් උදාහරණයක් වශයෙන් මෙතන දීලා තියෙනවා student report කියලා. right එතකොට අපි මේ student report එක මෙහෙම ආපුවම double click කරපුවම අපිට පුළුවන් මේ report එක කොයි ආකාරයකද බලා ගන්න. මේ විදිහට. ඒතර අපි කතා කරේ report objects ගැන. දැන් අපිට යම් කිසි දෙයකින් අවශ්‍ය වුණොත් පුතේ table දෙකකින් හෝ තුනකින් report එකක් ගන්න. table දෙකකින් හෝ තුනකින් report එකක් ගන්න අපිට එහෙම ගන්න බෑ. මොකද මේ tables අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා පළමුවෙන්ම කරන්න ඕනේ ඒ table අපිට අවශ්‍ය වෙන tables අතර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි. ඒකට අපි කියනවා relationship එකක් දානවා කියලා. relationship එකක් දා ගැනීමත් අපි සාකච්ඡා කළා. relationship එකක් දාද්දී අපි කළ යුතු කාරණාව තමයි පළමු කොට ඒ අදාළ table දෙක අතර සම්බන්ධතාවයක් ඇති කර ගැනීම කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? එක table එකක තියෙන primary key එකක් අරන් ගිහලා අනිත් table එකට දාන්න ඕනේ. පළවෙනි සුසුකම ඒකයි. පළවෙනි සුසුකම මොකද්ද? එක table එකක තියෙන primary key එක අනිත් table එකෙත් අපි ඒ ආකාරයෙන්ම ඒ table එකට දානවා. එතකොට තමයි ඒ table දෙක අතර එක සමාන වූ key field එකක් නිර්මාණය වෙන්නේ. එතකොට එක table එකේ තියෙන primary key එක අනිත් table එකට දාපුවාම ඒ අනිත් table එකයි කියන එකේ keys දෙකක් තියෙනවා. එකක් තමයි එයාට ආවෙන එක වූ primary key එකයි අර අනිත් table එකෙන් දාව primary key එක ඒ table එකේ එක foreign key එක බවට පත් වෙනවා. එහෙනම් foreign key එකක් කියලා කියන්නේ වෙනත් table එකක තියෙන primary key එකක් ඒ table එකට නාම ඒ table එකක foreign key එකක් බවට පත් වෙනවා. right? පැහැදිලිද මම කියන එක? right. ඒතකොට මේ foreign key එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ table දෙක අතර සහ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඒතකොට අපි ඒක කරද්දී කරන්නේ ඉස්සල්ලාම table දෙක open කරලා එක table එක primary key එක අනිත් table එකට අපි දානවා. right? කොහොමද table එකට data දාන්නේ හැදුවට පස්සේ ඒ අදාළ table එක select කරලා right click කරලා design view කියලා ගියාම අපිට අර මුලින්ම අදිපු විදිහට table එක පේනවා අපිට. ඊට පස්සේ අපි ඒක අරින්ම අර අනිත් table එකේ තියෙන primary key එක විදිහට මේ table එකට දානවා. දාලා මේ close කරද්දී save කරන්න yes කියලා save කරනවා. එච්චරයි කරන්න ඕනේ. එතකොට අපිට මේ data table දෙක අතර fields දෙකක් නිර්මාණය වුණා. ඊට පස්සේ මොකද කරන්නේ කරාට පස්සේ මේක database tool වල තියෙනවා database වල database tools කියන option එකේ තියෙනවා relationship කියලා එකක්. අන්න එක click කරපුවාම අපිට table දෙකක් එනවා. අර එක table එකේ තියෙන primary key අනිත් table එකට දාපුවම මේ දෙකේම එකම numbers තියෙනවානේ. ඒතකොට සමාන numbers දෙක drag and drop කරලා අපි select කරගන්නවා. දැන් මේකේ නම් තියෙන්නේ මේකේ එහෙම එකක් නැහැ. මේකට primary key එකක් දාලා නැහැ. හරිද? මේ table දෙකට සම්බන්ධ වෙන්න primary key එකක් දාලා නැහැ. එහෙම දානවා නම් අර මං කිව්වා වගේ මේ staff table එකේ තියෙන foreign key එක මේ primary key එක student table එකෙත් වැටෙන්න ඕන. right? වැටුනාම staff no කියන එක මේකෙත් staff no කියලා එක වැටෙනවා. එක්කෝ එහෙම නැත්නම් අනිත් පැත්තට student table එකේ stno කියන එක staff table එකේ තියෙන්න ඕනේ. දෙක එකක්. එක table එකේ තියෙන primary key එකක් අනිත් table එකට වැටෙනවා. ඒක foreign key එකක් බවට පත් වෙනවා. එහෙම තමයි පළවෙනි step එක කළ යුත්තේ. එහෙම කරාට පස්සේ තමයි අපි relationship එකට ආවම මේ table දෙක ගත්තාම මෙතන පෙන්නුම් කරනවා. මෙතන stno නම් මේකෙත් stno තියෙනවා. මෙතන st staff number නම් මේක staff number කියලා තියෙනවා. දෙකෙම එකම field එකක් අපිට හම්බ වෙනවා. අපි කරන්නේ මේ දෙකම. ඒ කියන්නේ මෙතන තියෙන එකයි drag and drop කරලා මේකේ තියෙන එකයි අත දෙක උඩ අපි click කරලා අතාරිනවා. එතකොට link එකක් නිර්මාණය වෙනවා. අර table එකේ තියෙන stno මේ table stno දෙකම එකට link කරලා link එකක් හදනවා. අන්න ඒක තමයි කියන්නේ primary key එකක් කරනවා. sorry. relationship එකක් කරනවා කියලා. එහෙම කාට පස්සේ මේ table එක close කරන්න දෙනවා. close කරද්දී අපෙන් save කරන්න අහනවා. අපි yes කියලා save කරන එච්චරයි. ඒක නමක් දෙන්න ඕනේ. auto save කරගන්නවා yes ගුවම ඇති. ඒතර ඔය විදිහට අපි foreign keys sorry relationship ගොඩනගා. එහෙම relationship එක ගොඩනගාට පස්සේ තමයි පුළුවන් අපිට ඒ table දෙකෙන්ම fields අරගෙන අපිට report නිර්මාණය කරන්න. right?
ඒක අපි කළා. ඒ ටික කළා. ඊට පස්සේ මට ඕනකම තිබුණා මේ create කියන එකේ තොර අපේ AVG table forms reports කියන සාකච්ඡා කළා. ඊළඟට උමනාකම තිබුණා query table එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. අපි query table එක ලේක් කළා. එහෙම නේද? නෑ සර්. කරේ නෑ. right. මම හිතන්නේ අර ඉස්සෙල්ලා කියපු තැන විතරයි අපි කළේ. foreign key දාලා relationship එකක් හදපු විතරයි නතරයි කරේ. එහෙම නේද? ඔව් සර්. ඔව්. අපි එතනින් පස්සේ දැන් මම අද ඔයගොල්ලන්ට කියා දෙන query table එකක් කියන්නේ මොකද්ද macro කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඒකල ඉවර වෙලා අපි යමු ඊළඟ ස්ටෙප් එකට එතකොට. right? ඊළඟට 11 වසරේ පොතට ආයෙ නැවත යනවා. right. එහෙනම් බලමු query table එකක් කියන්නේ මොකක්ද කියලා. right? ලියා ගන්නකො මාතෘකා query table කියලා. query table. okay, query කියන එකට ලියා ගමු පොඩි විස්තරයක්. query is a query is a query is a query is a is a table is a table is a table in this table in this table in this table data are stored in this table data are stored data are stored data are stored from the normal table data are stored from the normal table to a given condition to a given condition වෙනම ඡේදයකින් the condition can be made to the query table in the modify mode alera edit mode modify mode alera edit mode අපි සිංහලෙන් කියනනම් query table කියන්නේ මොකක්ද කියලා සිංහලෙන් කියමු query table කියන්නේ මොකක්ද කියලා query වගුවක් යනු සාමාන්‍ය වගුවක් මෙන් වුවද සාමාන්‍ය වගුවක් මෙන් වුවද එම වගුව සඳහා දත්තයන් සාමාන්‍ය වගුවෙන් ලබා ගනී
එම දත්තයන් ලබා ගැනීමේදී දෙන ලද තර්කයන් සඳහා දෙන ලද තර්කයන් ඔස්සේ පෙරා ගනිමින් දත්ත තම්පත් කරගනු ලබයි. වෙන විචේදයකින් එසේ තර්කයන් නිර්මාණ කිරීම සඳහා එම වගුවේ right click කර design view වලට ගොස් කළ හැක. හොඳයි. දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති ඔයගලන්ට පැහැදිලි ඇති මේ මොහොතේ වෙද්දී මොකක්ද ඔය core table එකක් කියලා කියන්නේ. core table එකක් කියලා කියන්නේ පුතේ ඒකත් එක්තරා ආකාරයක table එකක්. මේ table එකට අපි fields හදන්නේ අර අපි ඉස්සෙල්ලා හදුවා වගේ fields නෙමෙයි. අදාළ table එකේ fields තමයි අපි ගන්නෙ. ඉස්සෙල්ලා අපි table එකට field එකක් හදාදී අපි ලිව්වනේ student name student number එක අපි type කරානේ. මේකෙදී අපි මේ table එකට fields ගන්නෙ අර හදපු table වලින් තමයි fields අපි select කරගන්නේ. right? ඒක උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ staff table එකේ ඉන්නවා staff table එකේ මට ඕනේ කියන තොරතුරු තරක් ගන්න අවශ්‍ය වෙන field එක මම හදා ගන්න. උදාහරණයක් student table කියලා දැන් staff table එක බලමු මේක. මේක staff table එකේ තියෙන staff number, staff name, staff gender, staff salary, staff village ඔය වගේ තියෙනවා. හරි මට ඕනේ staff name එකයි gender එකයි village එකයි මට ගන්න ඕනේ කියලා දුමුකෝ වෙනම කියවා. එතකොට මම කරන්නේ මොකද්ද? query table එකට ගියා. right මම ගන්න මේ staff table එක ගැන. query table එකට ගියා. ඊළඟ මම simple query wizard එක select කරනවා. නෑ පුතා මම දුන්නා කවුද ගෝවින්දු පොඩ්ඩක් කියවන්න ඔයාගේ ලියුප් එක ඉංග්‍රීසි එකෙන් ලියුප් එක පොඩ්ඩක් ගෝවින්දු Core is a table. In this table, data are stored from the normal table to a given condition. The condition can be made to the query table in the modify mode/edit mode. ඔව් එතකොට modify mode/edit mode කියලා කියන්නේ මොකක්ද කියලා මම කියන්නම් right ඒක සිංහලෙන් දුන්නෙත් මම ওই විදිහම තමයි මජන්නේ වෙනසක් කරන්නේ සතිති පොඩ්ඩක් සිංහලෙන් කියවන්න කරන සාමාන්‍ය වගුවක් මෙන් ඕද එම වගුව සඳහා දත්තයන් සාමාන්‍ය වගුවන් ලබා ගනී. එම දත්තයන්ගෙන් දෙන ලද තර්කයන් ඔස්සේ පෙරා ගනිමින් දත තැන්පත් කර ගනී. එසේ තර්කයන් නිර්මාණය කිරීම සඳහා වගුව right click කර design view වලට ගොස් කළ හැකිය. ඔව්. right එතකොට ඒක මම පැහැදිලි කරන්නම්. දැන් මේක ඊට පස්සේ මේ වගේ අපි ටේබල් එකක් හදා ගන්න. query simple කියලා අරගෙන okay කිව්වහම ඊට පස්සේ එනවා මේ වගේ අදාළ ටේබල් මෙතන ටේබල් ගොඩක් තියෙනවා. ඒ සියලුම ටේබල් ටික මෙතන පෙන්නුම් කරනවා. right query එකත් එක්තරා ටේබල් එකක් query එකක් හැදුවට පස්සේ ඒකත් මෙතන display කරයි මේ විදිහට. right මෙතන ඔක්කොම පෙන්නන ටේබල්. මේ තියෙන table/query කියලා. ඒතර query එකත් එක්තරා ආකාර ටේබල් එකක්. ඒකේ වෙනස්කම් දෙකක් තියෙනවා.
right ඒතර අපි select කරපුවම මම දැන් select කරනවා staff table කියන එක. එතන මෙතන staff table select කරපුවම ඒකට ආවේනික වෙන fields ටික මෙතන පෙන්වන්න කරනවා. දැන් ඒකෙන් මට ඕන ටික මොකද මට name එක select කරලා මේ පැත්තට ගන්නවා name එකයි gender එකයි village එකයි විතරයි මට ඕන කියලා හිතමුකෝ. එතන මට මේ field එකේ තියෙන මේ table එකේ තියෙන fields වලින් ඕන එකන field විතර මම තෝරාගන්න මෙතන. අපේ පොරකට අවශ්‍ය ටික. එතන select කරලා මම next කියලා කියනවා. right ඊට පස්සේ මෙතන නමක් දෙන්න ඕන query එකට. ඒක query නිසා query වචනේ තියන්න. ඒකත් එක්ක තමයි නම දෙන්න ඕනේ. right මම කියන්නම් මේක testing query කියලා. testing query. ඉතින් මේ නම් දෙද්දි space තියන්න එපා. එක්ක මේ වගේ තියෙනවා underscore එක දාන්න. right meaningful දෙන්න ඒ වගේ දෙයක්. මම test කරන සමහර testing query කියලා දැම්මා. දාලා මම ඊට පස්සේ finish කියලා කිව්වහම මට ඒක මේ වගේ එනවා. ඉතින් මේ වගේ ටේබල් එකක් හදාදී එක ටේබල් එකකින් විතරක් තොරතුරු දාන්න ප්‍රශ්නයක් නෑ. මේ වගේ අපිට ටේබල් දෙක තුනකින් තොරතුරු දාන්න නම් ඒ අදලා ටේබල් අතර රිලේෂන්ෂිප් එකක් දාලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න බෑ. හරිද? දැන් මම ගත්තේ තන ටේබල් එකකින් ඩේටා ටිකක් කරන් තමයි පෙන්නුවේ. ඔයගොල්ලන් ටේබල් දෙක තුනකින් එහෙම ගන්නත් පුළුවන්. right? කොහොමද එහෙම කරන්නේ? අපි කෝර එකට ගියාම මෙතන කො සිම්පල් කොරවයිසර් කියලා ගියාම මෙතනින් ගන්නවනේ මේ වගේ. right? මම ක්ලික් කරනවා මෙතනින් ඉන්වෙන්ටරි ටේබල් එකෙන් ගන්නවා මෙන්න මේ ෆීල්ඩ් එක. ඊට පස්සේ මට තව කොයි දෙයකට යන්න ඕන නම් එතනට ගියා ඒක සිලෙක්ට් කරලා තමන්ට ඕන දේ ගන්න පුළුවන් මෙහෙම. හැබැයි මේව අතර රිලේෂන්ෂිප් එක දාලා නැත්තම් next කියද්දී අපිට කරන්න දෙන්නේ නැහැ. right? එහෙනම් රිලේෂන්ෂිප් එකක් දාලා තිබුණොත් විතරයි අපිට ටේබල් කීප් එකකින් එක කෝරයක් හදාගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒ අවශ්‍යතාවය මත. right? ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ මම දැන් සරල කෝරයක් හැදුවේ එක ටේබල් එකකින් කෝරයක් හැදුවා. මේ දිනේ හදපු ටේබල් එක. ඒතර මේ ටේබල් එකයි අපි ගත්තොත් මේ ටේබල් එකයි මේ ටේබල් එකේ වෙනසක් තියෙනවා. හරිද? අපි ටෙස්ටිං මෙන්න මේ ටේබල් එක ගත්තොත් මේ ටේබල් එකේ මේ ටේබල් එකේ වෙනසක් තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මම ටෙස්ටිං කෝර කියන කෝර ටේබල් එකේ තියෙන්නේ 3 දෙනායි. මම ස්ටාෆ් එකට යනවා. ගිහලා මම අංක 4 දානවා. right අංක 4 දාලා මම දානවා අංක 4 ස්ටාෆ් නේම් එකට සෙහත්නා දැම්මා. සෙහත්නා මේල් නේද? right ඊට පස්සේ ඔන්න වගේ ෆීල්ඩ් ටිකක් දානවා. right සෙහත්නා UK නේ. right ඔන්න දැම්මා. right දැන් මම මේ දාපු එක හරිනම් ගිහලා ටෙස්ටිං query කියන එක වැටෙන්න ඕනේ කියන කන්ඩිෂන් මත. අපි ක්ලික් කරලා බලුවොත් දැනට පෙන්වන්නේ නැහැ. ඒ හේතුව මේක දැන් මම මේ දාන්න ඉස්සෙල්ලා මෙතනට මේ data එක දාන්න ඉස්සෙල්ලා ඕපන් කරපු එකක් නෙමෙයි ටෙස්ටිං කියන එක. නේද? මේ data එක දාන්න ඉස්සෙල්ලා මම මේක ඕපන් කරගත්තේ මෙතන. ඒතර පරණ කම්පියුටර් එකේ පරණ තිබිච්ච එකෙන් ඉමේජ් එකක් කරන් තමයි මෙතන පෙන්වන්නේ. නමුත් මේක ක්ලෝස් කරලා මම නැවත ආයෙ ගත්තොත් මෙතන මේ ටෙස්ටිං යුනිට් එක මේක මම ආයෙ ඩබල් ක්ලික් කරොත් අර වර්තමානයේ තියෙන data table එකේ තමයි data අරන් පෙන්නන්නේ. එතකොට වර්තමානයේ දැන් මේ මොහොතේ සයත්නා කියන එක තියෙනවනේ නේ. එහෙනම් අපි අතෙන්ද ගිහිල්ලා මේක ඩබල් කරලා බලුවොත් ඔටෝමැටිකලි මොකද කරන්නේ? මේක ඕපන් කරද්දිම එයා අර ස්ටාෆ් ටේබල් එකට ගිහිල්ලා එයාට දීලා තියෙන කන්ඩිෂන් එක මත මොකද්ද කන්ඩිෂන් එක කියන්න අවුට් ෆීල්ඩ්ස් විතර එයා අර ටේබල් එකෙන් කියවලා බලලා කරලා අරගෙන එයා දාගන්න එයාගේ ටේබල් එකට. දැන් බලන්න මොකද ඉන්නේ කියන්නේ. දැන් මම query testing query එක ඩබල් ක්ලික් කරොත් දැන් ආවා සයත්නා කියන එක මේ. පැහැදිලි නේද? එතකොට අපි data දාපුවාම ටේබල් එකකට ඒ ටේබල් එකේ data වලින් ෆිල්ටර් කරලා නම් තමයි මෙයා දාගන්නේ මෙයාගේ ටේබල් එකට. query table එකට එයා දාගන්නේ. නිකමට හරි මම මේ staff table එකට ගිහිල්ලා මේක ෆීල්ඩ් එකක් මකලා දැම්මොත් එහෙම ඒ කියන්නේ මේක රෙකෝඩ් එකක් මැකුවොත් එහෙම උදාහරණයක් මම සයත්නා කියන රෙකෝඩ් එක මකලා දානවා. දාලා මේක ඩබල් මේක බැලුවොත් එහෙම මෙතන දැන් පෙන්නයි. නමුත් මේක ක්ලෝස් කරලා ආයෙ ඩබල් කරලා බැලුවොත් ඒක පෙන්නන්නේ නැහැ. තේරෙනවද ඔයගොල්ලන්ට කියන එක? ඒ කියන්නේ ඔව්. සර් ඒක ක්ලෝස් කරලා මේ ආව ඕපන් කරන්නේ නැතුව අර හෝම් වල රිෆ්‍රෙෂ් ඕල් කියලා තියෙන්නේ. ඒක කරොත් හරිනේ. ඒ කියන්නේ මැකුවට පස්සේද? ඔව් අර මේ
query එක close කරලා open කරන්න නැතුව ඔව් refresh කරොත් හරි. හරි පුතේ දෙකම එකයි මම මේක ක්ලෝස් කරලා open double click කරන්න කියන්නේ refresh වීමක් තමයි එහෙම නැත්නම් අපිට refresh button එකක් තියෙනවා ඒකක double කරපුවම ඒත් හරි ඒතකොට මේක ලේනවා දෙකම එකයි සිදුවීම එකම සිදුවීමයි වෙන්නේ right තෙනුක් ඉන්නවද තෙනුක් ඔව් සර් ඉන්නවා. අනේ මේ දෙකකින් online ඉන්නවද ඔව් සර් මම ලැප් එකෙන් නෑ ඔයාගේ වීඩියෝ එක ඕපන් කරන එක විතරක් දාගන්න අනිත් ඒවා ක්ලෝස් කරලා ලැප් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ලැප් එක දැන් මට බලන්න අවශ්‍යතාවයක් නෑ. කමන්නේ කොහොමද ප්‍රශ්නයක් නෑ. අපරාධ වගේ data යන එක යන්නේ unit දෙකකින් log වෙනවා කියන්නේ data අපරාධනේ පුතේ. ඒ නිසා ඔයාගේ කැමරාව on කරන්න පුළුවන් unit එක විතරක් ඔයා log වෙන්න අනිත් එක log නොවි තියාගෙන ළඟ තියාගෙන වැඩ කරන්න. අපරාධ නැත්තම්. ඔය සෑහෙන data ප්‍රමාණයක් යනවනේ. ඒකයි. right සාමාන්‍ය දාන්න තියෙන query ගැන දැන් මේ query table එකේ මම කොහොමද දෙනවද conditions මත කියලා දැන් මම සාමාන්‍ය table එකක් right click කරලා design view මොකද වෙන්නේ දැන් මෙහෙම තියේදී right click කරලා දැන් මම මේ ගත්ත normal table එක right click කරලා මෙතන තියෙනවා design view click කරත් වෙන්නේ අර අපිට මුල් අවස්ථාවේදී table එක හදපු එකක් තමයි පෙන්නන්නේ right යම් කිසි දෙයක් ඕපන් කරලා දෙද්දී ඒ වගේ ඕපන් කරලා දෙද්දී අපිට මේවා කරන්න දෙන්නේ නැහැ right එකයි error එක දැන් මම staff table එක select කරලා right click කරලා design view එකට ගියොත් එහෙම අර මුලදී අපිට table එකක් හදන්න ආපු එක එන්නේ හරිද right මම query table එක select කරලා right click කරොත් එහෙම නෙමෙයි එන්නේ බලන්න right click කරලා design view එකට ගියොත් එතකොට එන්නේ ඒක නෙමෙයි තොරන්නේ මෙන්න මේ වගේ දැන් වෙනස තේරෙනවද ටේබල් දෙකේ normal table එක right click කරලා design ගියොත් අලුතෙන් fields දාන්න අවස්ථාවක් ලබා දීමක් සිදු කරන්නේ. query table එකක් select කරලා design view කිව්වොත් එහෙම එකක් වෙන්නේ නැහැ. එයා පෙන්නන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඊළඟට මේ දෙකේ වෙනස ඊළඟට සාමාන්‍ය table එකකට දත්ත දාපුවම automatically query table එකට අවශ්‍ය data ටික එනවා. ඒකට දාන්න ඕනේ අපි. automatically query table එකේ දැනනද ෆිල්ටර් කිරීමත් එක්ක ඒකට අනුසාරකව එයා ෆිල්ටර් කරලා දාගන්නවා ඔයගේ ටේබල් එකට. ඒ කියන්නේ මොනියම්ම සිදුවීමක් වෙනවද normal table එකට ඒක බලපානවා query table එකට. auto update වෙනවා ඒක. දැන් පැහැදිලිද වෙනස? නිකන් හරි normal table එකෙන් අපි field එකක් අයින් මේ record එකක් අයින් කළොත් ඔක double click කරලා බලුවොත් මේ query table එකත් ඒ record එක අයින් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ නිකන් හරි normal table එකේ data එකක් enter කරොත් ඔයගොල්ලෝ ගිහිල්ලා බලද්දි මේ query table එකට ගිහිල්ලා ඒ දැනනද condition එක අනුව ඒ enter කරපු එකේ data ටික මේ query table එකට වැටෙනවා. ඒ ටික පැහැදිලිද? excuse me sir ඔව්. sir අපි දැන් මේ අලුත් මේ එක මේ රෙකෝඩ් එකක් හැදුවොත් අර මේ කොලම් එකක් හැදුවොත් ඒක මේ අපිට මේකට ආපහු දාගන්න පුළුවන්ද? ඒකට දාන්න ඕනේ මේක ඔටෝ හැදෙනවනේ. මේකට ඔටෝ එනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි හදපු ටේබල් එකේ අපිට ඕන ෆීල්ඩ්ස් මෙතන දාගෙන ඉන්න ඕනේ. right මම නිකන් හරි මෙතන ෆීල්ඩ් එකක් නැත්තම් අපිට එන්ටර් කරගන්නත් පුළුවන් ඕන. මෙතනට ඕන උදාහරණයක් මේ query table එකේ staff කියන ටේබල් එකේ යම් කිසි ෆීල්ඩ් එකක් මට ඕනයි කියලා දුනොත් අපිට මෙතන ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ගියා select කරා right මෙන්න මෙහෙම ක්ලික් කරා මෙතන තියෙනවා මේ ටික අපි normal table එකට දැම්මොත් අපිට display කරලා පෙන්නුම් කරනවා right ඒකේ මට ඕන කියමුකෝ salary එක දැම්මේ නෑනේ නේද select කරන salary කියන්නේ ඔය auto වැටෙනවා එතන edit එකේ edit කියන view එකට ගියහම අපිට වගේ update කරගන්න පුළුවන් so ඒක මෙතනට එතන automatically reverse ඒ table එක ගිවින්දු ප්‍රශ්න උත්තරය ආවද ඔව් සර් ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් ෆීල්ඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපි තුම ඕනේ නැහැ කියලා. එහෙනම් මෙතනින් අයින් කරන්නත් පුළුවන්. එඩිට් කියන්නේ ඒකනේ පුතේ එඩිට් මෝඩ් එකේ අපි ඉන්නේ මේ. එඩිට් කියන්නේ ඒකයි. අපිට ඕන නැත්තම් අයින් කරන්නත් පුළුවන්. right? එතකොට මේ හරිය දෙමින් අදහස් කරන්නේ අපිට
ඕක නිකන් ප්‍රිව් කරලා බලද්දි පෙන්වන්න කියන එකයි. data පෙන්වන්න කියන එකයි. දැන් මෙතනදී අපි මෙහෙම බැලුවොත් එහෙම මේකෙන් සිලෙක්ට් කරලා run කියලා බැලුවොත් අපිට view එක පෙන්න මේ වගේ නේ. right? සරල කියන එකත් ආව ඔටෝ එකක් නේද? සරල කියන එකත් ආවා. ඉස්සෙල්ලා දැම්මේ නෑ දැන් ආවා. ඕනනම් මොකලා දාන්නත් පුළුවන්. ඒතකොට මේක තමයි query table කියන්නේ. query කියන්නේ අපි හැම වෙලේම වෙනස් කරලා අපේ මොන විදිහට සකස් කරගන්න එක තමයි query කියන්නේ විස්කා. හරිද විස්කා? right. දැන් ඊළඟට මට ඕනේ මේ query table එකේ විශේෂ මූලිකම දේ තමයි filtering filter කරන්න. right? filter කරන්නේ කොහොමද කියන එක. දැන් මෙන්න මෙහෙමයි filter කරන්නේ. අපි මේ query table එක select කරලා right click කරලා මෙතනින් හෝ කමන්නේ. select කරලා right click කරලා design වලට යන්න ඕනේ. design වලට ගියාම මෙතන තියෙනවා මේ අත criteria කියලා. මෙතන criteria කියන්නේ ඕකේ මම උදාහරණයක් වශයෙන් ගන්නම් මෙතන මට ඕනේ මේ database එකේ පිරිමියාගේ තොරතුරු විතරයි ඕනේ. පිරිමියාගේ තොරතුරු විතරයි මට ඕනේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මෙතනින් ගිහලා මේ criteria කියන එකෙන් ගිහිල්ලා staff gender කියන එක. ඒකනේ තියෙන තොරතුරු. අපි එතනට ගිහලා select කරලා මම දානවා mail කියලා. right? mail කියලා දානවා. ඔතන දැම්මේ අදාළ query table එක right click කරලා design view ගිහිල්ලා ඊට පස්සේ මට පිරිමියාගේ තොරතුරු විතරක් නිසා gender කියන field එකට ගිහිල්ලා මම criteria කියන කෙලින් මම දානවා මෙතන මොකක් කියලාද mail කියලා. දාලා ඉවර වෙලා right දැන් run කරලා බලමු අපි. right mail එකේ තොරතුරු විතරයි පෙන්වන්නේ female එකේව නැහැ. female එකේ නැහැ. දැන් මෙහෙම තියෙන වාතාවරණයක මෙහෙම තියෙන අවස්ථාවක ඕගොල්ලෝ මේ staff table එකට ගිහිල්ලා ගෑනු ළමයෙක්ගේ තොරතුරු එන්ටර් කළොත් ගෑනු ළමයෙක්ගේ තොරතුරු එන්ටර් කරොත් දැන් ඒක අප්ඩේට් වෙන්නේ නැහැ query table එකට. ඇයි ඒ? query table එකේ කියන්නේ අර තොරතුරු පෙන්නන හැබැයි female ලගේ නෙමෙයි male ලගේ විතරයි. ඒක නිසා අපි data table එකට female ගේ තොරතුරු දැම්මට මෙතන පෙන්නන්නේ නැහැ. හැබැයි නිකමට හරි ඔයගොල්ලෝ normal staff table එකට ගිහිල්ලා පිරිමි ළමයෙක්ගේ තොරතුරු දාන්න බලන්න මෙතන. දැම්මොත් ඔයගොල්ලෝ මෙතන ආයෙ ටෙස්ටිං එක රිෆ්‍රෙෂ් කරලා බලුවොත් ඒ ටික මෙතන වැටෙනවා. මොකද අපි කියන්නේ male තොරතුරු විතරයිනේ. ඒ ටික මෙතන වැටෙනවා. ඔන්න ඔය වගේ අපි කියන conditions මත තමයි අර query එක තීරණය වෙන්නේ. මම නිකමට හරි කිව්වොත් මෙහෙම 30000ට වඩා වැඩියෙන් පඩි ගන්න මේල්ස් විතරක් පෙන්වුම් කරන්න කියලා. එහෙනම් query එක select කරලා මම right click කරලා design එකට ගිහිල්ලා මම එයාට කියනවා මොකද්ද මේ gender එකෙන් මේල්ස් විතරක් ගන්න. salary එකෙන් මම මෙතන කියනවා 35000ට වඩා වැඩි. වැඩි කියන්නේ මෙහෙම දෙන්නේ. right බලමු එහෙමද වැඩි අඩු කියන එක මම හිතනවා ඔක වෙනවා right අපි මේක රන් කරලා බලමු right දැක්කද ඉස්සෙල්ලා දෙන්නෙක් හිටියා මේලා දැන් ඉන්නේ එක්කෙනා අයියේ මේ කන්ඩිෂන් එක යට වුණා මොකද උනේ 35000ට වඩා වැඩි වෙන්න බෑ එතකොට 35000ට වැඩියෙන් තියෙන්නේ 75000 එක්කෙනෙක් එතකොට මේක තව අපිට බලන්න පුළුවන් පුතේ අපේ normal table එකේ data වැඩිපුර තියෙනවා මේක ලස්සනට filter කරලා පෙන්වන්න කරනවා ඒ කියන්නේ 35000 සැලරි ගන්න කෙනෙක් හිටියොත් ඒක වැටෙන්නේ කොයි පැත්තටද? එහෙම වුණොත් අපි අතන කන්ඩිෂන් එකේ කියන්න ඕනේ විශාලයි හෝ සමානයි කියන එක. එතකොට ගන්න පුළුවන්. අපි මේ query එකේදී කන්ඩිෂන් එක දෙන්න ඕනේ. මොකද්ද කන්ඩිෂන් එක? මෙතන සමාන කිරීමක් දානවා. right? equal කියන එකක් දාන්න ඕනේ. greater than or equal 35. එතකොට 35 කියන එක අයිති වෙන්නේ වැඩි වෙන සංඛ්‍යාව පැත්තටයි. ඒ විදිහටත් නැතුව තිබ්බොත් කොහොමද එන්නේ? ඒ කියන්නේ ඒකේස සමාන දාන්න නැතුව තිබ්බොත් සමාන දාන්න නැතුව තිබ්බොත් මම හිතන්නේ 35000 අයිති වෙන්නේ අඩු පැත්තට. එතන අඩු පැත්තට එන්න මම මතක හිටියා.
ඒ කියන්නේ 35000ක් ගත්තොත් වැඩි පැත්ත නෙමෙයි අඩු පැත්තට එන්නේ ලොග් එන්නේ මට මතකයි හැටෙන්න. හරි ඒක try කරලා බලන්න පොඩ්ඩක් ඒක practically කරලා බලන්න කොයි වගේ දෙන්නේ කියලා. මට මතකෙට මම කිව්වා මේක seriously මට sure නෑ. දැන් එහෙම දැන් නිකන් ඔහොම දැම්මොත් 35000 යන්නේ උඩටද යටටද කියන එක. ඒ කියන්නේ right ඒක චුට්ටක් check කරලා බලන්න. හැබැයි සමාන ගැහුවොත් ඒකත් අයිති වෙනවා කියන එකයි එන්නේ. ඒකත් එක්ක තමයි condition එක apply වෙන්නේ. right. ඔබ ඔයගේ අපිට ඕන විදියට conditions නිර්මාණය කරලා table එකක් හදන්න පුළුවන්. එතකොට ප්‍රධාන table එකෙන් ඒ කියන condition මත ඒ කියන තර්කයන් මත එන්නා වූ data විතරක් display කරලා පෙන්වන එක තමයි මෙතන කරන්නේ. right. ඇයි අපිට මෙහෙම table එකක් අවශ්‍යයි? අර normal table එක අපිට මේවායි query කරන්න බැරි නිසා එකක්. අපි මේ වගේ table එකක් හදුවට පස්සේ අපි data enter කරපුවා normal table එකට මේ condition එක මත query table එකේ data store වෙනවා. ඒතර අපිට හරිය ලේසි report එක නිර්මාණය කරද්දී කෙලින්ම අර query table එක select කරා right ඒ fields එක ඔක්කොම දැම්මා දාලා print out එකක් ගත්තා. තේරුණාද? එතකොට අපිට විවිධ conditions මත data table එකේ තියෙනවා අරගෙන ඒ condition මත තියෙන දේවල් print out එකක් ගෙනීම අරමුණ තමයි ගොඩක් දුරට අපි මේ query table ගන්න. print out එක නිසාම නෙමෙයි. අපිට යම් දේවල් බලා ගන්න ඕන නම් right එහෙම නැත්නම් අපිට මේවා මේ query table එකෙන් ගන්න දේවල් අපිට වැදගත් වෙනවා management decision වලට. management decision වලට. අපි හිතමුකෝ අපි ගාව data table එකක් තියෙනවා. හිතන්නකෝ මේ වගේ dialog ලගේ නැත්නම් mobitel ලගේ users ලා සම්බන්ධව data table එකක් තියෙනවා. right dialog ලගේ users ලා සම්බන්ධව table එකේ data table එකක් තියෙනවා. දැන් ඒකේ users ලා කීයක් විතර ඉන්න බලන්න. කාටද කියන්න පුළුවන් සාමාන්‍ය ආසන්න වශයෙන් dialog company තියෙන ඒ database එකේ user කියන table එකේ කොච්චර data තියෙන්න පුළුවන්ද fields තියෙන්න පුළුවන්. එකන් හිතන්නකෝ බලන්න. ලක්ෂ ගාණක් තියෙනවානේ. users ලා ඉන්න ලක්ෂ ගාණක් ඉන්නවා. මෙතන කෝටි ගාණක්වත් වැරදි නෑ. එහෙම නෙවෙයිද? එක ඒ table එකේ fields තියෙන්න පුළුවන් 15ක් 20ක් විතර තියෙන්න පුළුවන්. දැන් හත්කලව්වේ අපිට පුළුවන් ද එච්චර විශාල data table එකක තියෙන දේක් අපිට manually බලන්න පුළුවන්ද? නැහැනේ. අන්න ඒකට තමයි මේ query එක තියෙන්නේ. මේ query table එකට අපි මේ වගේ විධාන දුන්නාම එයා අපිට filter කරලා පෙන්නුම් කරනවා. filter කරලා පෙන්නුම් කරනවා. ඒතර ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් print out එකක් ගන්න බොහොම ලේසියෙන් ඒ අදාළ query table එක select කරලා filter කර මේ report හදද්දී ඒකේ තියෙන ඔක්කොම fields එක select කරලා report එක නිර්මාණය කරනවා. එතන automatically ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා නේද? එහෙනම් query table එකේ වැදගත්කම තමයි අදාළ table එකේ තියෙන fields අනුගමනය කරමින් භාවිතා කරමින් අපිට අවශ්‍ය වෙන ආකාරයට data filter කරලා ලබා ගැනීම තමයි ඒ query table එකකින් සිදු කරන්නේ. කාටද තේරුන්නේ නැත්නම් දැන් මේක මෙහෙම දාලා අපි close කරද්දී save කරන්න આવොත් save කරන්න ඕනේ. save කරලා ඊට පස්සේ අපි run කරන්න පුළුවන් අපිට. right මේකත් close කරන්න පුළුවන්. දැන් අර query table එක කියන එක ඒ කියන්නේ testing query එක double click කරොත් අපිට මේ table එකේ කියපු විදිහට ඒ data ටික වැටෙනවා. දැන් මේක අයින් කරන්න ඕන නම් අපිට එතන ගිහලා right click කරලා design view කියලා අපිට අයින් කරන්නත් පුළුවන්. අපිට ඕන විදිහට මෙතන filter කරලා වෙනස් කරලා හදා ගන්න පුළුවන්. right මේකේ advanced steps තියෙනවා. මම එතනට ගියේ නෑ. උදාහරණයක් වශයෙන් අපේ data table එකේ දානවා කියලා හිතන්නකෝ එක්තරා ආයතනයක වැඩ කරන ළමයින්ගේ වැඩ කරන අයගේ තොරතුරු තියෙනවා ස්ටාෆ් එකේ තොරතුරු තියෙනවා. ඒකොල්ලෝ වැඩිපුර වැඩ කරොත් ඒ කියන්නේ ඕවර් ටයිම් කරොත් ඕවර් ටයිම් ගාන දාන්න අවස්ථාවක් තියෙනවා. ඒත් data table එකේ database එකට මම ඕවර් ටයිම් දානවා උදාහරණයක් ඕවර් ටයිම් 10ක් දැම්ම වැඩ කරා කියලා මම enter කරනවා. එතකොට ඕවර් ටයිම් පැය 10ක් වැඩ කරොත් එයාට කීයක් මුදල ලැබෙනවද කියන එක කැල්කියුලේට් කරන්න එපා. පැය 10ක් ඕවර් ටයිම් නම් එයාට කීයක් හම් වෙනවද කියන එක කැල්කියුලේට් කරන්න එපා. මේ කැල්කියුලේෂන් එක වෙනම තරයක් කරලා ඒව අරගෙන ඒව දාන්න පුළුවන්. ඒ වගේ ලොකු ඇඩ්වාන්ස් ස්ටෙප්ස් තියෙනවා. අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මට එච්චර තේරුම් ගන්න ඕනෙත් නැහැ. ඒ සිලබස් එක උගන්ට එච්චර ඇත්තෙත් නැහැ. හැබැයි අපි මේ අපේ ඉන්ස්ටිටියුට් එකේ මේ අපි ඕල ගාඩ පස්සේ ළමයින්ට අපි කෝස් එකක් කරනවා.
right අපි යන MSO කියලා Microsoft Office course එක ඒ course එක කරන වෙලාවට ඔය වගේ advanced steps අපි කතා කරනවා right එතකොට ඒක ගොඩාක් වාසි වෙනවා ළමයෙක් ඔය A level වලදී අර JIT කියලා exam එකක් general information කියලා A level වලදී exam එකක් හැම ළමයෙක්ම කරන්න ඕනේ. ඒතර ඒ ළමයින්ට හරි ලේසි වෙනවා ඒ exam එක කරන්න. ඊට අමතරව දැන් හරි ඔය ළමයිම ඔය ෆේල් ඉස්කෝලේ යන්න ජොබ් එකට යන්න පුළුවන් කියලා. ඒතර අර සාහිත්‍යයේ වැදගත් වෙන වටිනාකමක් තියෙන ඔයගොල්ලන්ට ජොබ් එකට යන්න ඉන්ටර්විව් වලට පේස් කරන්න. right? ඒතර අපි ඒ සාහිත්‍ය දෙන්න රෙජිස්ටර් සාහිත්‍ය. අන්න ඒ වගේ දේවල් සිදු වෙනවා. දැන් මම මොකක්ද කියන්න ගියේ මගේ කෝස් එක ගැන නෙමෙයි මම මේ කියන්න ගියේ මේකේ ඇඩ්වාන්ස් ස්ටෙප්ස් තියෙනවා කියන්න ගියේ right ඉතින් අපි කරන්නේ ඔයගොල්ලන්ගේ O level වලට ගැලපෙන අවශ්‍ය වෙන ස්ථානය දක්වා යන විතරයි කරන්නේ. ඒතකොට එහෙනම් අපිට query table එකක් කියන්නේ මොකක්ද? ඒක හදන්නේ කොහොමද? ඒක හැදුවට පස්සේ ඒක අප්ලෝඩ් කරලා එඩිට් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන සාකච්ඡා කරේ. right ඒ ගැන මොනවද ගැටලු තියෙනනම් අහන්න. තරුෂට තේරුණාද තරුෂ? ඔව් සර් ටිකක් තේරුණා. ඔව් ටිකක් විතරයි තේරෙන්නේ. එයා මං කියන එක පිළිගන්න මොකද හේතුව එයා හිටියේ නෑ මගේ මුල් හරිය කරන්න. එයා හිටියේ නෑ මුල් හරියේදී අපේ database හදන්න කොහොමද කියන මන්ද කියන එක හිටියේ නෑ. ඒ නිසා එයාට ටිකක් තේරෙන බව හරි. එයා ඇත්ත කිව්වා ඒක හොඳයි. එතකොට ඇත්ත කිව්වා හොඳයි. එහෙමයි කියලා කටවන් දෙලා බෑ. මේක ටිකක් දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. යම්කිසි කෙනෙකුට මෙතන ඉන්නවා නම් ඒ 10 වසරේ පාඩම් වල අවුල් සහගත මොන හරි තැන් තියෙනවා නම් ඒවා මාව පුජ්‍යලිකව දැනුවත් කරන්න ඒවට විකල්ප තියෙනවා මම දෙන්නම්. right? දැන් කියූප් එක පැහැදිලිද මොකටද? මොන හරි ගැටලුවක් තියෙනවද දාන්න? මොකුත් නැද්ද? ට්‍රෙෆෝන් මොකද? නේද තේරුණා. සඳිදි අවුල්ද? සඳිති තේරුණා සර්. right එහෙමනම් මම ඊළඟ පොයින්ට් එකට යන්නම් නේද right ඔයගොල්ලන්ට වැඩි දෙයක් තුනක් දෙන්නද මේක ප්‍රැක්ටිස් කරලා බලන්න query එක හරි මම එනම් විනාඩි දෙක තුනක් දෙන්නම් එකන් query table එකක් හදලා මම කරලා බලන්න ඒකේ අඩුපාඩු මොනවද තියෙනවද මට දැන් අහන්න පුළුවන් මට දැන් කියා දෙන්න පුළුවන් නේ එහෙනම් එහෙම කරන්න කවුද අමෝද ඔයත් ප්‍රැක්ටිස් කරන්න පොඩ්ඩක් විනාඩි 5ක් ඇද්ද හරි වැඩි භාග දෙන්නම් ටක් ගාලා බලන්න ටක් ගාලා ප්‍රැක්ටිස් කරලා බලන්න නිකන් ටේබල් එකක් දාලා බලන්න query table එක හරි ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් වල මොකුත් ගැටලුවක් මතුවුණාද මතුවුනේ නෑ right අපි එහෙනම් ඊළඟ පොයින්ට් එකට යමු මේකේ ඒක තමයි මේකේ තියෙන අනිත් එක තමයි මේ අපි ක්‍රියේටර් වලට ගියාම ක්‍රියේටර් අනිත් එක තියෙනවා මේ මැක්‍රෝ කියන්නේ මොකක්ද කියලා මැක්‍රෝ එකක් කියන්නේ මොකක්ද කියලා. එතන මැක්‍රෝ එකක් කියලා කියන්නේ එක්තරා ආකාරයක pre-design කරපු commands තමයි macro කියලා කියන්නේ. Right? Macro is some sort of a pre-designed program that is using to do something. Right? ඒ කියන්නේ උදාහරණයක් මට අවශ්‍ය නම් මෙසේජ් එකක් නිර්මාණය කරන්න macro එක පාවිච්චි කරන්න පුළුවන්. මට අවශ්‍ය යම්කිසි command එකකින් file එකක් open කරන්න, data table එකක් open කරන්න, යම්කිසි ආකාරයක field එකක් මකලා දාන්න, නැත්නම් ඒ වගේ විවිධ අවශ්‍යතා ඉෂ්ට කරන්න පුළුවන් බටන් එකක් තිබීම තුලින්. නැත්නම් command එකක් දීම තුලින්. අපි ඩිලෝන් කරන්නේ මේ වගේ එකක්. නේද ඩිලෝන්? ඔව් මම හිතන්නේ ඩිලන්ගේ අවධානය වටපිටාව ඉන්න අයත් එක්කයි තියෙන්නේ කියලා මට හිතෙනවා. මම හරිද වැරදිද කියන්නේ එයා තමයි දන්නේ. right? එතකොට අවුලක් නම් ඩිලන් ලැප්ටොප් එක උස්සන් යන වෙන තරකට එතකොට හරි. ඔතේ ඉන්න අයට වට බාධාවක් නම් කරන්න ඕනේ එච්චරයි. ඊළඟට මොකද කරන්නේ මේක මෙතනින් ගිහලා මේ මැක්‍රෝ කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරම මොකක්ද මෙන්න මේ වගේ එකක්. උතේ මේ මෙතන තියෙනවා මොඩියුල් කියලා එකක් ක්ලාස් මොඩියුල් කියලා එකක් තියෙනවා. අපිට පුළුවන් මම අර ඔයගොල්ලන්ට කිව්වා නේද? මේකේ ඇඩ්වාන්ස් ස්ටෙප්ස් තියෙනවායි කියලා. කැල්කියුලේෂන්ස් වගේ දේවල් වගේ. එතකොට අපිට ඔය මොඩියුල් කියන එක කියලා ක්ලික් කරොත් ඔයගොල්ලන්ව වැටෙනවා
Visual Basic කියන programming language එකට. අන්නේ programming language එක හරහා අපිට පුළුවන් programming කරන්න. ඉතින් ඒකයි මම කිව්වේ එච්චර දුරට යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා ඒක. නමුත් ඔයගේ තියෙන macro කියන එක. macro කියන්නේ ඔයගේ pre-defined වේලාසනේ හදලා නිර්මාණය කළ තියෙන program එක තමයි macro කියන්නේ. දැන් අපි ඒක කතා කරන්න යන්නේ. module වත් class module වත් නෙමෙයි කතා කරන්න යන්නේ. ඉතින් macro කියන එක ක්ලික් කරපුවම මොකද මේ වගේ එකක් එනවා. මේ තියෙන්නේ අපිට කරන්න ඕනේ actions ටික. එහෙම නැත්නම් commands ටික. දැන් මෙතනින් ගිහලා මෙන්න මෙව ක්ලික් කරපුවම ඔයගොල්ලන්ට පේනවා commands ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම commands. වලින් අපිට අවශ්‍ය විදිහට දෙයක් උදාහරණයක් මට ඕනේ message එකක් develop කරන්න. right? අපි කියමුකෝ do you want to exit the program? ආගේ ඒ වගේ message එකක් ගන්න ඕන නම් එතන මේකේ තියෙනවා message box කියලා හරි msg box කියලා හරි එකක් ඇති. මේ තියෙන msg box සමහර අයගේ message කියලා ඇති. ඒ ඔයගොල්ලන් පාවිච්චි කරන access එකේ ස්වරූපයට ඒ වචන ටික වෙනස් වෙන්න පුළුවන්. right? අපි sorry මූ නෙමෙයි message box ඕනේ. එදින msg box අරගත්තට පස්සේ මෙතන ආගමන තියෙන yes no කියලා. තමන්න කැමති එක දාන්න එච්චර ලොකු ඉෂුව එකක් නෑ ඒක. අපි message කියන මෙතන select කරලා පස්සේ action එක මේ පල්ලෙහාට එන්නේ. අපි මෙතන select කරන action එකට අනුව වෙනස් වෙනවා මෙතන පල්ලෙහා එන arguments ටික. එහෙම නැත්නම් settings ටික වෙනස් වෙනවා. right? Once you select the actions button here, whatever the actions, and according to that action you have been selected, the setting of down will be changed. Now according to the message box, the action setting will be coming like this, right? And we select the message. One thing මෙතන කියලා message එක දානවා. මොකද්ද? Do you want to exit? Right? This is the message that I want to express from the message box. right? ඊළඟට යට තියෙන beep එකක් message එකත් එක්කම sound එකක් ඕන sound එකක් ගන්න. type එක නන් දැනට මොකුත් නැහැ. select කරලා දෙන්න පුළුවන් මොන වගේ type එකක්ද කියලා. right? message දෙන්න පුළුවන් types කීපයක් තියෙනවා. එකක් තමයි critical, warning, ඊළඟට information. මොකක්ද මේවල තේරුම? critical කියන්නේ මොකක්ද? critical කියන්නේ මේ message එක බොහොම සරපරස message එකක්. කළ යුතුමයි කියන එක. right? critical කියන්නේ ඒකයි. warning කියන්නේ මොකද? අවවාදාත්මක message එකක්. ඒ ඉරිෂ බර කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය නතර කරපන් කියලා අවවාදාත්මක කරන එකක් තමයි ඒක. ඒකල මොකද්ද? warning එක. critical කියලා කියන්නේ කියනවා right? උඹට බත් කන්න ඕන නම් අර වැඩේ කරපන් නැත්නම් බත් දෙන්නේ කන්න. අනිවාර්යෙන් ඒ වැඩේ කරන්න බත් කන්න නිසා. ඒ අනිවාර්යෙන් කරෙන්න ඕන දෙයක්. right? ඒක තමයි critical කියන්නේ. information කියලා කියන්නේ නිකන් ඔය තොරතුරක් දෙනවා යන්නේ. right? දුම්පානය සෞඛ්‍යයට අහිත කරයි. ඒක ලාවට යන්තම් ගහන චූඩියක. එහෙනම් පෙනී ගන්න ගහනවා. දුම්පානය සෞඛ්‍යයට අහිත කරයි. කාගේ නියෝගයක්ද මේක? රජයේ නියෝගයක්. ඒකට ලාභ ගන්න කවුද? රජයම තමයි. ලාභ ගන්න කවුද? රජයම තමයි. මේක විකුණන්නේ කවුද? රජයම තමයි. බලන්නකො මොනතරම් දෙයක්ද කියලානේ. රජයම තමයි. හොරත් වූ නඩුවත් වූ ඔක්කොම. හැබැයි කියනවා මොකද්ද කියන්නේ? සෞඛ්‍යයට අහිත කරයි මේක කියලා කියනවා. අන්න ඉන්ෆර්මේෂන් එක. නිකන් ඔය කියනවා වගේ කියනවා. ඒතර අපිට ඕනේ මේ මැසේජ් එක කොයි ආකාරයෙන්ද? මේක ක්‍රිටිකල් එකක් කරන්නද? මේක වෝර්නින් එකක් කරන්නද? මෙතන මේක ඉන්ෆර්මේෂන් විතර දෙන්න කියලා තමන් තීරණය කරන්න පුළුවන්. ඒතර වෝර්නින් එකක් දුන්නොත් මේ ක්‍රිටිකල් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම අපි පිටේ yes no දීලා ඒ වැඩේ කරන්න ඕනේ. වෝම් එකත් එහෙමයි ඉන්ෆර්මේෂන් එක එච්චර අවුලක් නැහැ. ඒක yes no නම් කැන්සල් කරලා ගියයි. right? හොඳයි. අපි හිතමුකෝ මේක මම දැන් ක්‍රිටිකල් ගත්තා කියලා.
critical. මම select කරා critical. ඊළඟ title එක. title එක කියලා කියන්නේ උඩ මාතෘකාව. උඩ මාතෘකාව. ඔව් එකෙක් අහනවා warning දෙකක් තියෙන්නේ ඇයි කියලා. එකක් පිරිළමෙන්ට අනිත් එක ගෑනු ළමෙන්ට. හරිද? ඒව එකක් නෙමෙයි යා. පිරිළමෙන් ගෑනු ළමෙන්ට කියන්නේ නෙමෙයි. මේ ඒක විදිහට එතන දෙකක් තියෙන්නේ ඒ අර මොනවද type දෙකක්. ඒ කියන්නේ warning එකක් තමයි question ප්‍රශ්නාර්ථාන්තව warning එකක් දෙනවා. නැත්නම් අපි කියන්නේ acclamation කියලා. අර පුදුමාකාර වෙන විදිහට ඒ වගේ නිකන් මොනවද දෙකක් ස්ටයිල් දෙකක් right. මොකද මේ මෙතනින් පැහැදිලි කරන්නේ ඕගොල්ලෝ ඩිසයින් කරද්දී මැසේජ් එකේ එනවා සංකේතයක් icon එකක්. එනි මේ icon එක ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. දැන් මම critical දාපු නිසා ඕගොල්ලෝ පෙන්නයි රතු පාට එකක් එක්ක. හැබැයි අපි ইনফরমේෂන් දැම්ම නම් කහ පාට ත්‍රිකෝණයක් වගේ පෙන්නන්නේ. අර ඒක නිකන් සංකේතය මොකක්ද කියලා අහන එක තමයි කියන්නේ. right? ටයිටල් එක කියලා කියන්නේ මැසේජ් එකේ උඩ අයිනේ මොකක්ද දෙන්න ඕනේ කියන එක. right? මම මෙතන දාන්නම් ටයිටල් එකට උදාහරණයක් exit කියලා. exit. එතකොට මම මැසේජ් එකක් වැටෙනවා මැසේජ් බොක්ස් එකක් කරන මැසේජ් බොක්ස් එක උඩ අයිනේ exit කියලා වැටෙනවා මැද වැටෙනවා අර මම do you want to exit කියන එක වැටෙනවා. අන්න ඒ විදිහට එකක් හදාගන්න. right. මම මේක close කරනවා. yes කියලා save කරනවා. නමක් දෙනවා මොකද්ද? මම නම දෙන්නම්කෝ exit කියලා. දැන් මේ message එකේ නම එමෙතන macro එකේ නම මොකද්ද? exit. right? ඒක macro එකක් කියන නිසා මම macro කියලා දානවා. exit macro කියලාම දාන්න. ඒතකොට හැම වෙලේම object එකේ නමත් එක දාන්න ලේසි. ඒතකොට පැටලෙන්නේ නැහැ ඔකලා. right මම okay කියනවා. දැන් බේනවල කොන්න මෙතන පේන නේද exit macro කියලා message එක නම ආව. right දැන් මම මේක double click කරලා run කරොත් මොකද වෙන්නේ බලන්න. right අර exit කියලා title එක මෙතන පෙන්නුම් කරා. do you want to exit කියන එක ආවා. right මෙන්න මේක කියන්නේ මොකද්ද? critical. මේ message එකේ තියෙන critical. අපි okay button එක ආවා. right දැන් මට ඕන නම් ඒක ආයෙ මම edit කරනවා right click කරලා edit design වලට යන්න edit කරන එක design වලට ගියාම මේක edit වෙනවා හරි මට දැන් මේ critical එක නැතුව මම මෙතනින් select කරලා ගන්නම්කෝ information එක right මම save කරනවා yes කියලා save කරන්න ඕනේ දැන් මේක double කරලා බලන්න දැන් ආයෙ මොකද කියලා බලන්න රතු පාට එකක් නෙමෙයි දැන් ආයේ නේද? ඒ අර ඒකෙන් කියන්නේ ඒකයි. ඒ දෙනාද සංකේත වගේ දේවල් දැන් warning අපි කියන warning දෙකක් තියෙනවා. දෙකම දාලා බලන්න වෙනස මොකක්ද කියලා. ඒතර ඔයගොල්ලන්ට පෙන්නයි මෙතන කොයි ආකාරයෙන් දෙක වෙනස් වෙන්නේ කියලා. right? හොඳයි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මේ වගේ එකක් තමයි macro එකක් කියලා කියන්නේ. මේ macro එක. මේ macro එක මම කරේ මොකද? macro එකක් පාවිච්චි කරලා message එකක් develop කරාම. right? ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් මේ වගේ තියේදී මට macro එකක් හදන්න පුළුවන්. සර්. ඔව්. සර් ඔගේ yes no options අරව මේවා දාන්න පුළුවන් ද කියන පිටු. පුළුවන්. yes no options දාන්න පුළුවන්. එහෙනම් පුළුවන් right? ඊට අමතරව පුතා දැන් අපි do you want to exit කියලා අපි yes කියලා බටන් එක ගිහුවා කියමුකෝ. yes කියන බටන් එක වරන no කියන බටන් එක කරනවා. මොකක් කරේ බටන් එකට තමයි ලියන්න පුළුවන්. right? අපිට බටන් එක ක්ලික් කරපුවම මොකක්ද දෙන්නේ කියලා ලියන්න පුළුවන්. අන්න ඒකට තමයි මම කර මොඩියුලර් මැක්‍රෝ මොකක්ද කියන්නේ මොඩියුලර්ස් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ VB ප්‍රෝග්‍රෑමින් කියලා තියෙන්නේ. අන්නේ ප්‍රෝග්‍රෑමින් වලින් ගිහිල්ලා අපිට ඒවා කරන්න පුළුවන්. ක්ලික් ඉවෙන්ට් එකට දාන්න පුළුවන්. මවුස් එක ක්ලික් කරාම මොකක්ද වෙන්නේ කියලා හදන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. right එහෙම එකක් තියෙනවා. හරි? ඒක ඇඩ්වාන්ස් ස්ටෙප්ස්. මම ඒවට කියලා දෙන්න යන්නේ නැහැ කිව්වේ ඒකයි. එහෙම ඒවා තියෙනවා මේකේ. මොකද මේ access කියලා කියන්නේ database management program එකක්. ඒතර database management කිව්වම අපිට ඕන දේ manage කරන්න අපිට මේවා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා right? හොඳයි ඒකම අපිට තව එකක් ඕන නම් ගන්න macro එකක් ගන්න වෙන මොන හරි මම උදාහරණයක් කියන්නකෝ මෙතන මේ staff query කියන එක open වෙලා නැහැ.
මට මේ staff query කියන table එක open වෙන්න ඕනේ මට. open කරන්න යන්නේ. මම මොකද්ද කරන්න දන්නේ? මම ගියා create කියලා. ඒකට macro ගියා. මෙතන select කරනවා. ඒ query ගන්නේ open query. බලන්න open query කියලා මේකේ මොනවද open ආවේදී open query මෙදී query එකක් නේ මේ query staff macro කියන එක open query කියලා ගියා. පල්ලෙහාට ගියා query name එක ගන්නවා. ක්ලික් කරලා තිබ්බාම මෙහෙම ක්ලික් කරමු. දැන් open ලා තියෙන queries ටික දෙනවා. display කරනවා. දැන් මට ඕනේ staff query කියන එකනේ. එහෙනම් staff query කියන එක select කරනවා. right? එච්චරයි. දැන් මම මේක save කරනවා. yes කියනවා. අපි දාමුකෝ ඔකට නමක් staff query කියලා. මේ හැම වෙලේම ගැළපෙන විදිහට නම් දාන්න, තේරෙන විදිහට short frames දාන්න. මම දැනට දානවා staff query කියලා දාන්න. okay. දැන් බලන්න ඒක query ගන්න මේක macro එකක් නේ මට වැරදුනා නේ. එහෙනම් right select කරලා right click කරලා rename දාන්න. rename කරනවා staff query. then macro staff macro. right. දැන් මම මේ staff macro එකෙන් select කරලා double click කරොත් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද මන් දුන්න විධානය විස්කා? මම මේක double click කරොත් මෙතන විවෘත්තය මොකද්ද? විස්කා. විස්කා බෝදෙන්නේ මෙදලා තියෙන වෙන වැඩ කරන ඉඳලා තියෙන එකයි. පණ්ඩුක ඔයාව පේන්නේ විත්තිය පේන්නේ දෙයියන්ගේ නාමයට තමයි පේන්නේ අදනෝ ඉන්නකො කැමරා මල්ලට දාලා. සනුග කියන්න බලන්න මොකද්ද වෙන්න ඕනේ? staff query එක open වෙනවා. very good. staff query එක open වෙන්නයි ඕනේ. ඒකට තමයි මේක හැදුවේ. එහෙම නොවනම් වැරද්දක් තියෙනවා. right? අපි ඩබල් ක්ලික් කරලා බලමු. open වුණානේ. හරිනේ මේ staff query එක open වුණා. right? අන්න ඒ වගේ අපිට මෙන්න මේක හරහා query හරහා macro හරහා අපිට පුළුවන් විවිධ commands නිර්මාණය කරන්න. දැන් මට ඕන මේ staff query එක close කරන්න එකක් හදන්න. macro එකක් හදන්න. මොකද කරන්න ඕන? ඔව්. create ගියා. මේ දැන් close කරන්න. macro එකක් ගත්තා. මම මෙතන කරා close. close මොකක්ද කියන්නේ? close database එක නෙමෙයි close විතරයි තියෙන්නේ මේකනේ. හරි මම close ගන්නවා. මොකද්ද object එක close කරන්න ඕනේ? macro එකක් නේ. එහෙනම් මම table query එදින macro select කරනවා. එයාට object එක මොන macro එකද? එදින select කරනවා එයාලා macro එක. මොකද්ද මට close කරන්න ඕනේ? staff කියන එකද? staff macro කියන එකනේ. ඒකනේ දැන් අපි open කරේ. ඒක මට close කරන්න ඕන staff එක select කරා. මම මේක close කරා. right? yes කියලා save කරා. දෙන්න ඒකට නමක්. right? close staff. close staff macro. okay. right? then මම start macro කියලා click කරොත් staff එක open වෙයි. close staff macro කියන එක click කරොත් මේක close වෙන්න ඕනේ. හරිනම් close වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ macro එකේ කොහේ හරි error එකක් තියෙනවා. right? නම් මේ close වෙන්න නේම close වෙන්න ඕනේ. එතකොට මේ අපි හදපු macro එකේ නම් error එකක් ඇති මොකක්ද කියලා හොයන්න ඕනේ.
අන්න ඒ වගේ අපිට මැක්‍රෝස් නිර්මාණය කිරීම තමයි මේ මැක්‍රෝ කියන එකෙන් සිදු කරන්නේ. හොඳයි. එහෙමනම් තව විනාඩි දෙක තුනක් දෙන්නම් ඕගොල්ලන්ට. මැක්‍රෝ කියන ලියාගත්තද අපි? as ආයෙත් ලියාගන්නද ඉස්සලා මැක්‍රෝ කියන්නේ මොකක්ද කියලා ලියාගන්න. Macro is a predefined software predefined software that can be used to apply that can be used in database that can be used in database for its advanced options for its advanced activities හොඳයි. දැන් ඔයගන්ට මැක්‍රෝ කියන්නේ මොකක්ද කියලා ඒක යන්නේ කොහොමද කියලා බලන්න පොඩ්ඩක්. ඒකට යන්නේ කොහොමද ලියා ගන්න කොහොමද යන්නේ? right create එකට ගියා මැක්‍රෝ කියන එක select කරා. ඊට පස්සේ තමන්ට අවශ්‍ය action එක select කරලා මැක්‍රෝ එක හදා ගන්න. ඔන්න step එක ලියා ගන්න. මැක්‍රෝ එක හදන්න step එක ලියා ගන්න. How do you go? Create, select on create menu, click on macro button, macro icon, and select the action you want. It was go ahead with the settings. एक सिंगल एंगो इंग्लिश एंगो लिया गया तब तक एमजे रहने दिए. अरे ये मत करेगा ना. ओकोल्लो पुंजी मैक्रो का खादला बरान. හරි විනාඩි දෙක තුනක් දෙන්නම් ඒකට ටක් ගාලා හදලා බලන්නකෝ අමෝද ඔයත් හදන්න හදලා බලන්න හරි ඔයාලා අපේ ලබන සුමානේ සාමාන්‍ය ටයිම් ටේබල් එක සාමාන්‍ය වෙලාවට 10 වසර ටාගට් කරලා ඔන්ලයින් එක්සෑම් එකක් තියලා ඒකට සූදානම් වෙන්න ඕනේ. right? හොඳයි අපි ඊළඟ පාඩමට යමු. ඊළඟ පාඩම මොකක්ද? Pascal නැත්නම් programming language එකේ 11 වසරේ. අපි මේ පාඩම කර හිටියේ ඒකේ මම ඔයගොල්ලන්ට එදා කතා කරා outputs කියන්නේ මොකක්ද මොනවද අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක ඊළඟට අපි කතා කරා analyzing program කියන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ program algorithm එකක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා algorithm එකක් කියලා කියන්නේ යම් ප්‍රශ්නයක් විසඳන ආකාරය පියවරෙන් පියවර සඳහන් කිරීම තමයි අපි algorithm එකක් කියලා කියන්නේ ඊට පස්සේ අපි flow charts වලින් අපි algorithm එකක් develop කරන්න පුළුවන් කිව්වා right ඒතර algorithm එකේ තියෙන
ස්ට්‍රක්චර්ස් තුනක් තියෙනවා sequence selection repetitions කියලා. අපි ඒ තුන ගැන සාකච්ඡා කළා. ඒ ගැන මොන හරි ගැටලු තියෙනවද අහන්න එතනට ගන්න. දැන් මේකෙදි ඔයගොල්ලෝ මේ sequence කිව්වහම පොඩි කාටුන් එකක් ඇඳගෙන ඇති කියලා මම හිතනවා. sequence කියලා කියන්නේ මෙන්න පටන් ගැනීමක් කරනවා. ඊට පස්සේ අපි ඒකෙදි කරන්නේ මොකද්ද? අපි data input කරනවා. ඒ කියන්නේ input එක මෙතන පැහැදිලි කරනවා. ඊළඟට process කීපයක් යනවා. නේ? process කීපයක් යනවා මේ ආකාරයෙන්. ඊට පස්සේ අවසානයේදී අපිට මේක මොකද වෙන්නේ? output වෙනවා. ඊට පස්සේ stop වෙනවා. ඒක තමයි sequence. මෙන්න මේ වගේ කාටුන් එකක් ඕන අදගෙන ඇති කියලා මම හිතනවා. ඔයක් හදන්න. ඔය මෙතන රවුන්ඩ් නෙමෙයි තියෙන්නේ. මෙතන එහෙම කොටුවක් තියෙන්නේ. ඔයගේ සාරාංශයක් දාගන්න අතලෝ. ඊට පස්සේ අපි කතා කරා ඊළඟ control structure එක තමයි selection control structure එක. ඒ selection control structure කියලා කියන්නේ තෝරා ගැනීමක් සහිත programming structure එකක් තමයි. ඒතර ඒකෙදී අපිට සාමාන්‍යයෙන් කාටුන් එකක් අඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැම්මා. right අපි inputs දැම්මා ඊළඟට අපිට condition එකක් තියෙනවා. decision එකක් කරයි. මේ අතර මෙන්න මේ decision එක. ඒකේ yes කිව්වොත් මේ පැත්තට ඇවිල්ලා process කරනවා. no කිව්වොත් මේ පැත්තට ඇවිල්ලා process කරනවා. ඊළඟට අවශ්‍යතාවය ඉවර වෙනවා. right මෙන්න මේ වගේ අදහසක් අපිට ගන්න පුළුවන් control structure එකට කාටුන් එකකට. එදා පිළිවා වගේ කාටුන් එකක් ඇඳගත්තේ නැහැ. ඒකයි මම මේ අඳින්න කියලා කිව්ව ඔයගොල්ලන්ට. හරිද? අපි ඊළඟ එක බලමු.
එයාට control structure में repetition control structure කියලා කියන්නේ ගත්තොත් අපි යම් condition එකක් සිදු වෙනකන් සාර්ථක වෙනකම් සත්‍ය වෙනකන් තව condition එකක් දිගින් දිගටම සිදු වීම තමයි එකෙන් කරන්නේ. right එතකොට කොහොමද කරන්නේ? ඕවල් එක ගත්තා. ඒ කියන්නේ start කියන එක. ඊට පස්සේ අපි input කරනවා. input තියෙනවා නම් ඒවා input කරනවා. ඊට පස්සේ condition එකක් තියෙනවා. condition එකෙන් check කරනවා. ඒ කියන condition එක ඇත්තද නැද්ද කියන condition එක. ඒකේ නැත්නම් අපි නැවත වතාවක් මෙතනින් ඕනනම් output එකක් දෙන්න පුළුවන් ඕනනම්. right ඊට පස්සේ ඒක ආයේ මෙතනට එනවා. yes වුණොත් එම මෙතනට ගිහිල්ලා process වෙලා ඊට පස්සේ ඒ අවස්ථාවේ start වෙනවා. ඕවල් වෙනවා end වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි ගොඩාක් දුරට සිදු වෙන්නේ. right මේ ඊතර වලින් තමයි දිශාව පෙන්වන්න ඕනේ. මේ කන්ඩිෂන් එක අසත්‍ය නම් නැවත සත්‍ය වෙනකන් සත්‍ය වුණාම ඒ අවශ්‍යස්ත නතර වෙනවා. right ඒ මං එන්දා වගේ ලස්සනට බඳින්න එපා ඔයගොල්ලෝ. අර මම මවුස් එකෙන් අදින නිසා මට අදින්න අමාරුයි. ඔයගොල්ලෝ පිළිවෙලට ලස්සනට අදින්න ඕනේ ඔක. හරි නේද? ඊට පස්සේ අපි මොනවා what is flow chart කියලා අපි කතා කරා. මේක ලියාගත්තද අපි? flow chart කියන එක ලියාගත්තද? නෑ. එහෙනම් ඔක ලියා ගන්නකො. Hello. Good morning. Ah. 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 හරි. අද කියන්නේ අද පාටිනේ. ගැලීම් සටහනක් කියන කුමක්ද? රූපමය ආකාරයෙන් පියවරෙන් පියවර යම් ඇල්ගොරිතමයක්
පැහැදිලි කිරීම ගැලීම් සටහනකින් සිදුවේ. මෙම ගැලීම් සටහන් සඳහා ආකාරයේ සංකේත භාවිතා කරනු ලබයි. හොඳයි අපි එහෙනම් පැහැදිලිව දන්නවා මෙතන flow chart එකක් කියන්නේ මොකක්ද කියන එක. That's a pictorial way or the graphic way of representing an algorithm, right? So for that there are some symbols that you can use these symbols. Draw this. මේ අපිට යම් ආකාරයක ස්ටාර්ට් එකක් අවසානයක් පැහැදිලි කරන මේ සංකේත පාවිච්චි කරන්න ඕන අපේ ෆ්ලෝ chart එකේ. ඊළඟට මේක ඇවිල්ලා input output. ඒ කියන්නේ input කරන්නත් යම් කිසි information එකක් output කරන්නත් පාවිච්චි කරන්න මෙන්න මේ සංකේතය. දැන් මේක දැක්ක අපි දන්නවා මේ input එකක් මත output එක ගැන තමයි මේ කියන්නේ කියලා. ඊළඟට මේක ඇවිල්ලා process එකක් ක්‍රියාවලියක්. ඒතර යම් කිසි ක්‍රියාවලිය මේ වගේ ඇඳලා ඒක ඇතුළේ තමයි ක්‍රියාවලිය ලියන්නේ. Right? Boiling water, mixing tea, ඒ වගේ අර processes ලියන්නේ මේ වගේ එකක් ඇතුලේ. එහෙනම් මෙතන තියෙනවා decision එක, තීරණයක් ගන්න එක. සාමාන්‍ය decision එකක් තීරණයක් ගද්දී ඒ තීරණයෙන් output දෙකක් එන්න ඕනේ. එක්කෝ yes එක්කෝ no. හරි වැරදි ඒ වගේ නේද? ඒ නිසා ඊතල දෙකක්. දැන් මේ ඊතල දෙක මෙතනයි මෙතන එක අනිවාර්ය වෙන්න ඕනේ නැහැ. මේ පැත්තේ වෙන්නත් පුළුවන් වුණා right ඒ කියන්නේ එකක් ඉන්පුට් එකදී දෙකක් අවුට්පුට් එන්න ඕනේ මේකෙදි ක්ලාස් එකේදී ඕනනම් තව කෙනෙකුට ඕනනම් මේක මෙහෙම ලියන්නත් පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා
මෙන්න මේකේ මෙහෙම ඊතලයක් ඇවිල්ලා මෙතනට ඕනනම් එහෙම දාන්නත් පුළුවන් තව ටිකක් ඕන. ඒ කියන්නේ ඉන්පුට් වෙනවා ඒක ක්‍රියාත්මක වෙලා අවුට්පුට් දෙකක් එනවා විකල්ප දෙකක් එනවා. right? එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා අර ඊතලෙන් තමයි හැම වෙලෙම ෆ්ලෝ එක පෙන්වන්නේ. කොයි පැත්තටද ඒ සිග්නල් එක ගලාගෙන යන්නේ කියන එක පෙන්වන්නේ ඊතල වලින්. මේක කනෙක්ට් එකක්. කනෙක්ට් කරන්න පාවිච්චි කරනවා. දැන් අපි සාමාන්‍ය අපි මෙහෙම ආවා කියලා සිග්නල් එක. මෙහෙම සිග්නල් එකක් ඇවිල්ලා මෙහෙම සිග්නල් එකක් ඇවිල්ලා ඒක කනෙක්ට් වෙන්නේ මෙන්න මේක රවුමකට. right? මේ ඊතලේ මෙතනට එනවා. මේ ඊතලේ මෙහෙම එනවා. ඊට පස්සේ එතනින් ඊතලයක් යනවා පල්ලෙහාට. ඒ කියන්නේ මේ දෙක කනෙක්ට් වෙලා ජොයින් වෙලා තමයි පල්ලෙහාට එන්නේ කියන්නේ. ඒ වගේ කනෙක්ෂන් එකකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒ වගේ විදිහට මේ සංකේත ටික අපි ප්‍රයෝග කර ගන්නවා අපේ ඇල්ගොරිතම් එකක් එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මෙවැනි සංකේත භාවිතා කරන ඇල්ගොරිතම් එකක් එක්ස්ප්ලেইন කරන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ෆ්ලෝ chart එකක් කියලා නැත්නම් ගැලීම් සටහනක් කියලා කියන්නේ ඔකටයි. ඉතින් අපි බලමු යම් කීපයක් උපයෝගී කරගෙන කොහොමද මේ වගේ ඇල්ගොරිතම් එකක් අපි එක්ස්ප්ලেইন කරන්න කියලා මේ වගේ සංකේතات එක්ක. right? එතකොට අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරමු මෙන්න මේ වගේ පුංචි වැඩක් දෙන්නම්. ඊට පස්සේ අපි ඒක කරලා බලමු කොහොමද වෙන්නේ කියලා මේ විදිහට. right? පොඩි උදාහරණ කීපයක් එක්ක යමු. මම හිතන්නේ අපිට අද කරන්න දෙන කාලෙ උච්චරය ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කරපු දේවල්. ඊළඟ දවසේ ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න එක්සෑම් එකට 10 වසරේ සිලබස් එක ඔක්කොම ගන්න හැමෝම පුළුවන් නම් දවස් ගානේ එක පාඩමක් ගන්න. right? එක පාඩමක් අරගෙන එක පාඩම හොඳට කියවලා තේරුම් අරගෙන ෂෝට් නෝට් ගහගන්න. ඊළඟ පාඩමනේ ඔය කියව ෂෝට් නෝට් ගහගන්න. වෙනම පොලයක් වෙනම තරක මේන් ලියා ගන්න. ඔකට අහන්න තියෙන නම් ප්‍රශ්න මොනවා හරි ක්ලියර් කරගන්න තියෙන නම් තේරෙන්නේ නැත්නම් අහන්න තියෙන ප්‍රශ්න ටික වෙනම ලියා ගන්න. වෙනම ලියාගෙන ඔයගොල්ලන්ට බස් පුළුවන් ඒක අප්ඩේට් කරගෙන යන්න. right? ඊළඟට අහන්න ඉස්සලා ක්ලාස් එකට ඉස්සලා ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න අහන්න ඒ සම්බන්ධව. හරි නේද? right. මොනවාද කියලා අහන්න දැන්? මේ සුමානේ මම ප්‍රශ්නයක් දෙන්නේ ලියන්න. හැබැයි 10 වසරේ සිලබස් එක කියවලා ක්ලාස් වෙලා පාඩම් කරලා ඉන්න ලබන සුමානේ සෙන්සුරාදා අපි රැට කරන්නේ එක්සෑම් එක කරන එකයි. මම බලාපොරොත්තු වෙනවා ඒ දින පේපර් එකෙන් හැමෝම 80 හෝ 85න් ඉහළ ලබා ගන්නයි කියලා. 80 හෝ 85න් ඉහළ. right? හොඳයි. වෙන මොකක්ද අහන්න තියනවද? හැබැයි ඒක නම් එන්නේ ටික් කරන්න සහ ඉංග්‍රීසි වලින්. සමිතියට අවුලක් වෙන එකක් නැහැ නේද සමිතිය? ඔයාලට මෙහෙමයි. ඉංග්‍රීසියෙන් කරන අය ඉන්නවා නම් කවුරු හරි ඒ අය කියවගෙන ප්‍රශ්න කියවගෙන ඇද්දි තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න මම සිංහලට ප්‍රයත්න කරලා දෙන්නම්. right? එම අවුලක් නැහැ. හා? මට වෙලාව තිබුණොත් මම පේපර් එකේ සිංහලුත් කියලා දෙන්නම්. මගේ වෙලාව හැටියට මම බලන්න try කරන්න ඒ question ටික සිංහලුත් කරන්න. ඒතකොට ඉංග්‍රීසි සිංහල දෙකම තියෙනවනේ.